අද 2020 ජූලි 19 ඉරිදා සිරස්තල බස්නාහිර පළාත තුළ අපරාධ කල්ලි 25ක් සමාජිකයින් 388ක් රුපියල් කෝටි 110ක් සංසරණය වෙලා කෝටියක චෙක්පතක් ලියපු එකක් මේ තියෙන්නේ. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය කියලා. අලුත් කොට්ටාශයක් අලුතෙන් ඇති කරනවා. දේශපාලන වේදිකාව උණුසුම් වේ. සජිත් ගොවින්ගෙන් පිළිතුරක්. පෝර ටික නොමිලේ ලැබුණා නම් අත් උස්සන්නකෝ බලන්න. ජගත් පුෂ්පකුමාරට විරෝධය. අන නොතකූ මෝටර රථයකට ගිරි උල්ලේදී පොලිසියෙන් වෙඩි. දෙදෙනෙකු අත්අඩංගුවට. පැය 24ක් තුල ලොව පුරා කොවිඩ් රෝගීන් 2,60,000ක්. චීනයේ තවත් නගරයක් වසා දැමේ. සිරස්තල Stuart Premium Tea. Asante Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. බස්නාහිර පළාත තුළ සමාජිකින් 388 දෙනෙකුගෙන් සමන්විත අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. අද පොලිස් මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ රුපියල් කෝටි 110කට අධික මුදලක් අපරාධකරුවන් අතර සංසරණය වී ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම් වලින් සහ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සහ දීපල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ නමින් හෙට සිට වෙනම ඒකකයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය වුණා. The big story. සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෑත කාලිනව සිදු කළ නව මෙහෙයුම් තුළදී බස්නාහිර පළාත තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් ඇති බව බුද්ධ්‍යංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එහිදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ එම සංවිධානාත්මක අපරාධ කල්ලි තුළ සමාජිකයින් 388ක් ක්‍රියාකාරීව සිටින බවයි. කෙසේ වෙතත් අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි තුළ සමාජිකයින් සංඛ්‍යාවෙන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව 26ක්. ඒ අනුව බස්නාහිර පළාත තුළ තවමත් නිදැල්ලේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සංඛ්‍යාව 362ක්. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 53ක වසම්වල තමයි මේ සමාජික 388 දෙනාගේ ක්‍රියාකාරීත්වය රැඳී තියෙන්නේ. එහිදී පළමුවෙන්ම අවශ්‍ය කරන නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරලා තියෙනවා. ජාත්‍යන්තර පොලිසිය මැදිහත් වීම තුළ රතු නිවේදන 13ක් දැන්ට නිකුත් කරලා තියෙනවා. අපි මාසක කාලයක් පොලිසිය වල ස්ථාන ප්‍රතිනිධි ලබා දීලා තියෙනවා. 388 දෙනාගෙන් පුද්ගලයන් 26 දෙනෙක් අපි මේ අතරට අරන් තියෙනවා. රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් ස්ථාන වල රඳවලා ප්‍රශ්න කරමින් අවියායුධ සොයා ගැනීමෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව මද්‍රව්‍ය බෙදාහරන ජාලයන් ඉතා පැහැදිලිව අඳුරගෙන තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් දැන්ට බූස බන්ධනාගාරයේ සිට ඔහු විසින් ඔහුගේ සහචරයන් යොදාගෙන කරන ලද දැවැන්ත මද්‍රව්‍ය ජාලයක් අපි අඳුරගෙන තියෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක් ඔහු මිලදී අරගෙන ඒ ස්ථානයේ තමයි ඒගොල්ලන්ගේ මේ ජාලයට අදාළ මුදල් ගණන් කිරීම සඳහා යොදාගෙන ඒ සැකකරුගේ බිරිඳ පොලිසියට ලබා දීලා තියෙන ප්‍රකාශය අනුව රාත්‍රී කාලයේදී ආරම්භ කරපුවාම මධ්‍යම රාත්‍රී වෙනකම් මුදල් ගණන් කිරීම අවසන් වෙන්නේ නැහැ. ඒ තරමට විශාල මුදල් ප්‍රමාණයක් පුද්ගලික බැංකුවල මුදල් ගණනය කිරීම සඳහා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දීලා තියෙනවා. අපි ඒවා අපේ අතට අරන් තිනවා. ටයිල් චමින්ද කියලා පුද්ගලෙක් මොනවද ප්‍රදේශයේ අත්අඩංගුවට ගත්තා. ඔහුගේ නමින් බැංකුවක පවත්වාගෙන ගිය ගිණුම් වල දැන්ට මෙරටින් පලා ගිහින් තියෙන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සම්බන්ධව පාවිච්චි කරපු චෙක් පොතක් මේ වගේ ළඟ තියෙනවා. කෝටියක චෙක් පොතක් ලියපු එකක් මේ තියෙන වෙලෙව. ලක්ෂ 80, ලක්ෂ 75, ලක්ෂ 50 වගේ මුදල් ලියලා තියෙනවා. මේ ගිණුමේ අවුරුදු 1.5 කමන කාලයක් තුල කෝටි 37ක් මුදල් සංසරණය වෙලා. කෝටි 37ක්. මේ වගේමයි මිරිහාණෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ account එකේ මොරටුව ප්‍රදේශයේ පදිංචි ධර්මසිරි කියන මහා අපරාධකාරයාගේ ගිණුමේ තිබිච්ච මුදල් වල ලක්ෂ 4900. තවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මර්වින් ජාඩක ඔහුගේ ගෙදර ඉන්න සේවකයෙක් නමින් පවත්වාගෙන ගිණුමේ ලක්ෂ 1400. කොස්කොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ සහචරයන් විසින් පවත්වාගෙන ගිය ලක්ෂ 1000ක පමණ ගිණුම් වල. මේ සියල්ලම චංචල නිශ්චල දේපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව කරන විමර්ශනයකදී මේ වෙද්දී සොයාගෙන තියෙනවා. ඒ යටතේ පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට අරන් තිනවා මේ වෙද්දී වාහන 21ක්. ඒ වගේම නිවාස මිලදීගත්තු ඉඩම් මුදල් විශුද්ධිකරණ පන්ති යටතේ මේ වෙද්දී ඒ සොයාගැනීම් කරනවා. පොලිස්පතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා වෙත ඒ කරුණු හෙට දවසේ ඉදිරිපත් කරන්න නියමිතව තියෙනවා. ඉන්පසුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ සියල්ලම
තහනම් කිරීමට රාජසන්ත කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. අපි මොවුන්ගේ විනුම් සහ ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට යාමත් සමගම මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ දැන් මේ අපුවෙන මුදල් තැන්පත් කිරීම පිළිබඳ ලොකු ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. මට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කීප දෙනෙක් කර පැමිණිලි අනුව විශ්වවිද්‍යාල ළමයි සම්බන්ධ කරලා ඔවුන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කරලා මාසිකව සුළු දීමනාවක් උන්ට ලබා දෙන ව්‍යාපාරක ආරම්භ කරලා තිනවා. ඒ පාතාල අපරාධකරුවන් ලබා දුන් උපදෙස් අනුව ඊසි කෑෂ් ක්‍රමයට කුඩු අයගේ account වල බැහැර කරපු අවස්ථාවල් ඒ සම්බන්ධයෙන් එරිදරව්වක් මම ලබන සතිය කරනවා. ඒ වගේම ප්‍රථම වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය කියලා අලුත් කොට්ටාශයක් ඉදිරි දවස් කිහිපය තුල අලුතෙන් ඇති කරනවා. ඒ අංශය ඇති කිරීමෙන් පසුව දිවයින පුරාම මද්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තු මුදල් වලින් මිලදීගත් ඉඩම් නිවාස වාහන ආදී සියල්ල සම්බන්ධ ඒ අංශයට යොමු කරලා පූර්ණ කාලීනව මේ කොට්ටාසය වක්කීම තමයි මුදල් විශුද්ධීකරණය යටතේ ඒ දේපල රාජසන්ත කිරීම සහ ඒවට විරුද්ධව ක්‍රියා කිරීමේ කාර්යය. ඔබතුමා කියේ ගෙනින් නිරත කරන්න යෝජනා කරන්නේ එකම ජාලයක බැංකු ශාඛාවකට නැත්නම් විවිධ බැංකුවකට. දැන්ට කරලා තියෙන විමර්ශනවලදී බොහෝ දුරට මේ එකම බැංකුවක් තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. පුද්ගලික අංශ බැංකුව. මේ මද්ද්‍රව්‍ය ජාලයම ගොඩක් වලට ගැවසිලා තියෙන එක බැංකුවක් මත. මේ වගේ තිබිච්ච මුදල් වලින් 99ක් මුදල් ඇදලා සමහර දැන් සිද්ධිවල සැකකරු අත්අඩංගුවට ගත්තා කියලා දැනගත්තට පස්සේ එදා ඇදලා දෙනවා මේක සල්ලි වල. ඒකට මේ කලබලතාවය මේවට අවුල් ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත් වීම මත ඔබ කිය සඳහන් කරන කරුණු අපි එතුමාට ඉදිරිපත් කරලා තිනවා. ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා ආරක්ෂක ලේකම්. The big story. විෂ බීජනාශක නියම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කළ බව සැලකෙන ස්තූපයක් ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහා විහාරස්ථාන පරිශ්‍රයෙන් හමු වී තිබෙනවා. අදාළ භූමියේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සමග ඓතිහාසික කරුණු රැසක් අනාවරණය වන බවයි. මේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහා විහාරස්ථානයයි. වර්ෂ 10ක සිට මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් සිදු කළ අතර එහිදී බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව මෙම ස්ථානයේ නිදන් කර ස්තූපයක් ඉදිකර ඇති බවට සාක්ෂි රැසක් හමු වූ බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ආචාර්ය අරුජන තන්තිලගේ මහතා පවසනවා. මේ දකින්න තියෙන අර හත්තිරි සතවර්ෂ ඉදිකිරීමට යටි හම්බ වෙන පැරණි චත්‍රයක්. මේක ඉතාමත් දුර්ලභ ගණේ පැරණිම සිරිපතුල් ගලක් විදිහට මොකද මේ පුන් කලසක් තියෙනවා. මේ එතුමා ඒ වගේ පුන් කලසක් තියෙන සිරිපතුල් ගලක් මුලින්ම දැක්කේ මේ අවස්ථාව. පැරණිම අවස්ථාවේ සිරිපතුල් ගලක්. සිදු කළ කැණීම් වලින් සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා ඉතිහාසයකට උරුමකම් කියනවා. පාලි ධාතු වංශය, සිංහල ධාතු වංශය සහ ජිනකාලමාලි ආදී වූ ඓතිහාසික වංශ කතාවන්හි දැක්වෙන්නේ සේරුවිල කෙරවල පිහිටි සේරු නුවරෙහි ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙහි පමණ සෝමාදේවිය සහ ගිරි අබා රජු විසින් විල්ගම් වෙහෙර නමින් හඳුන්වන මෙම ස්තූපය ඉදිකරවා ඇති බවයි. එකල මහින්ද නම් තෙරුන් කෙනෙකු 60ක් පමණ වූ භික්ෂු පිරිසක් සමගින් වාසය කළ ප්‍රදේශයේ දකුණු දළදා වහන්සේ නිදන් කරමින් සෝමාවතී ස්තූපය ඉදිකළ බවත් ඉහතකී ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් කර තිබෙන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ධාතු අංශයේ සඳහන් වෙනවා සීරු විල කෙළවර සෝමනුවර දකුණු දළදා වහන්සේ නිදන් කරපු ස්තූපය කරලා තියෙන්නේ ගිරිඅබා රජතුමා සහ සෝමාදේවිය විසින්. ධාතු අංශයේ තව සඳහනක් තියෙනවා කාවන්තිස්ස රජතුමා අපේ සේරුවිල මංගල මහා සෑය ඉදි කරලා ඒකේ ධාතු තැන්පත් කරලා ස්තූපේ නිම කරලා සංඝ සතු කර පූජා කරන්න මේ සෝම නුවර ඉඳලා තමයි පෙරහරකින් ගිහිල්ලා තියෙන්නේ සේරුවිල ස්තූපේ දක්වා. ඒ කියන්නේ සෝම නුවර කියන ස්ථානය නුවර පිහිටන්න ඕනේ සේරුවිල ස්තූපේට බොහොම කිට්ටුව. මේ පැරණි සෝම නුවර ඉදි කරපු දකුණු දළදා වහන්සේ නිදන් කරපු ස්තූපය බොහෝ විට මේ අපි කැණීම් කරන මේ ස්ථානයේ වෙන්න පුළුවන්. මේ දාගැබ ක්‍රිස්තු පූර්ව වකවානුවේ හැදුණු දාගැබක් විය හැකියි. මොකද මෙහි අර දාගැබක තියෙන මූලිකම ලක්ෂණ ටික මේ කැණීම් වලදී අනාවරණය වෙලා තිබෙනවා. අවුරුදු 3කදී මේ ස්ථානය සංවර්ධනය වුණා, විකාශනය වුණා කියන කරුණ දැන් පුරාවිද්‍යානුකූලව හෙළිපෙහෙළි වෙලා තියෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2715 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 2035 දෙනෙකුම සුවය ලබා සිටිනවා. ඒ අතර දින 89ක් පුරා නාවික හමුදා නියැදියේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් අතරින් රෝහල්ගතව සිටින්නේ තවත් නාවිකයන් 30 දෙනෙකු පමණයි.
අද දිනේ වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන 11ක්. ඒ අතරට කහතුඩුව පදිංචි කන්දකාඩුහි ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු හා පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදිතයන්ගේ එක් ආශ්‍රිතයෙකු අයත්. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු හා කටාර්හි සිට පැමිණි තිදෙනෙකුද ආසාදිතයින් ලෙස අද හඳුනා ගැනුණා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහළ යනවා. ඉන් ගත වූ පැය 24 තුළ තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබන්නේ සුවය ලැබූ ගණන 2035ක් දක්වා ඉහළ දමමින් තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 669ක්. පසුගිය අප්‍රේල් මාස 22 වනදා කොවිඩ් ආසාදිත පළමු නාවික හමුදා සෙබලා වාර්තා වී අදට දින 89ක් වන අතර අද වන විට නාවික හමුදා කොවිඩ් පොකුරේ තත්ත්වය මෙලෙස දැක්වෙනවා. 906ක් වූ COVID-19 නාවික හමුදා ආසාදිතයන්ගෙන් මේ වන විට රෝහල්ගතව සිටින්නේ 30 දෙනෙකු පමණයි. රාජාංගනයේ ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීමත් සමග අනුරාධපුර නගරයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සඳහන් කළා. අද පෙරවරුවේ ඇතැම් උපකාරක පන්ති පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරු මත නාගරික කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාළ ගුරුවරුන්ට මේ පිළිබඳව දැනුම් දෙනු ලැබුවා. රාජාංගනයේ සිද්ධියත් එක්කලම අනුරාධපුර නගරයේ දැඩි අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් අපේ කොරෝනා කමිටුවේ සාකච්ඡා කරා ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති. එම අවස්ථාවේදී තීරණය කරා පාසල් විවෘත කරන අවස්ථාවත් එක් අනුරාධපුර නගරයේ උපකාරක පන්ති පැවැත්වීම අත්හිටු වීමට. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමු වූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශනාංශයට පැමිණි බවට හඳුනා ගැනීමත් සමග එහි නිලධාරීන් 13 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර PCR පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරිනියකට COVID-19 ආසාදනය වීමත් සමග එම කාර්යාලයේ නිලධාරීන් 33 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඇගේ පුත්‍රයා යුද හමුදාවේ සේවය කරන්නේ. ඔහු කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ සේවය කරේ. ඒ අනුව ඒ පුත්‍රයාගේ සම්බන්ධය මත ඒ කාන්තා පොලිස් නිලධාරිනියට කොරෝනා ආසාදනය වුණා. ඉන්පසුව හෝමාගම පොලිස් ස්ථානයේ පොලිස් අධිකාරී කාර්යාලය සම්බන්ධ වැඩ කරපු 33 දෙනෙක්ව අපරාධුවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තියෙනවා. PCR පරීක්ෂණ මගින් ඒ සියලු දෙනාටම කොරෝනා ආසාදනයක් වෙලා නැහැ කියලා එයාගේ නෙගටිව් ප්‍රතිඵලයක් අපිට ලැබිලා තිනවා. දෙහිඅත්ත කණ්ඩිය දියවිද්දාගම පදිංචි කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිලධාරියෙකුට හා ඔහුගේ සමීප ආශ්‍රිතයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් දියවිද්දාගම ප්‍රදේශයේ 150 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන කටයුතු සඳහා රඳවා සිටි යුක්‍රේන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරියෙකු එම හෝටලයෙන් පලා ගොස් ඇති බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ කලබලයට පත්ව සිටියා. අපි දැන් මේ සුද්ධියෙන් පැල්ලාවිලා දිනවා. මේ පැත්තට ඇවිත් තියෙන්නේ. මේ පැත්තට ආවද කියලා අපිට බලන්න පුළුවන්ද පිටිපස්සේ පොඩ්ඩක්. ඇංගිලා ඉන්නවා. ඔවුන් සඳහන් කළේ නාවික හමුදා ආරක්ෂාව යටතේ පැවති අදාළ හෝටලයේ ආරක්ෂණ නිවාසයෙන් අදාළ පුද්ගලයා පලා ගොස් සිටීම පිළිබඳව ගාල්ල වරාය පොලිසිය වෙතද දැනුම් දුන් බවයි. මුළු ගමේම හොයනවා දැන් මේ සුද්ධ කොහෙද කියලා. ඇත්තටම කොහොමද මේ සුද්ධ බැලන්නේ මෙච්චර නේවිගේ උඩ කාර්යචාව තියෙද්දි. කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිගද සිල්වා මහතා පැවසුවේ අදාළ යුක්‍රේන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරියා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ නිසි ක්‍රියාපටිපාටය අනුගමනය කරමින් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි. ඔහුට COVID-19 ආසාදනය වී නැතැයි PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් නිරෝධායන කටයුතු සහ වෙනත් බෝවන රෝග පාලන රාජකාරී කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමත් සමග PCR සඳහා ජෛව සාම්ප්‍ර ලබා ගැනීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විසින් සිදු කරනු ලබනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් සෞඛ්‍ය සේවය අඩාල නොවිය යුතු බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා 3ක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම, අවශ්‍යතාවයක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවලට වෛද්‍යවරුන් වැඩිපුර අනියුක්ත කිරීම සහ අමතරව අවශ්‍ය වන මානව සම්පත් සඳහා විකල්ප හඳුනාගෙන ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය හා තාක්ෂණික උපදෙස් මත වහාම සේවයේ යෙදවීම අදාළ යෝජනා වනවා. තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සමගි ජන බලවේගයේ සම්බන්ධීකරණ ලේකම් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා අප මත මුදා හැර තිබෙනවා. ඒ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පළාත් සභා මන්ත්‍රී දුරේට නොමිලේ ලැබෙන තැපැල් සේවා ප්‍රතිපාදන යටතේ රුපියල් 1,13,460ක් වංචා කළ බවට හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා ඊයේ රාත්‍රියේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
ඔහු ලිපි 7564ක් පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ තැපෑලට යොමු කර තිබූ බවට තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත ඊයේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. සිදු කළ සෝදිසි කිරීම්වලදී මුද්‍රා තැබීමට යොදාගත් තැපැල් මුද්‍රා යන්ත්‍රය සහ සමගි ජනබලවේගයේ රැස්වීමක් සඳහා ඇරියුම් කිරීමට සකස් කළ ලිපි 3000ක්ද සොයා ගැනුණා. ජන්දිල්ලන මන්ත්‍රී මෙතන ඕක අපි අර මේ මංජුල කියලා යා තමයි නම් ආවදී අතරමඟ ගාමසාවි සර්ච් වොරන්ට් එක කරගෙන එහිදී අනාවරණ වූයේ නිමල් ආර් පීරිස් මහතා 1999 දී ලබාගත් තැපැල් මුද්‍රා යන්ත්‍රය වෙනුවෙන් 2018 වසරේ සිට මේ දක්වා මුදල් ගෙවා නැති බවයි. එමෙන්ම අදාළ යන්ත්‍රයේ මුද්‍රාව කඩා දත්ත වෙනස් කර වංචනිකව ලිපි තැපැල් කර ඇති බවද එහිදී අනාවරණ වුණා. ඒ අනුව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවටගත් නිමල් ආර් පීරිස් මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද දහවල් ඉදිරිපත් කෙරුණා. එහිදී කරුණු සලකා බැලූ කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිමල් ආර් පීරිස් මහතා මුදා හැරීමටත් සෑම මාසකම අවසන් ඉරුදින තලංගම පොලිසිය පිරී සිටින ලෙසටත් නියෝග කළා. පාදීන අධිකරණයකට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ මීටින් එක සම්බන්ධයෙන් තමයි මේ කියුම් දාලා තියෙන්නේ. ඔව් මීටින් එක සම්බන්ධයෙන්. ඔබතුමා හිතන්නේ ඒක අවබෝධයක් නෙමෙයි කියලා. නෑ අවබෝධයක්. බයි. පළාත් සභා වැටුප් සහ දීමනා පනතේ තුන්වන වගන්තියේ තියෙනවා. ඒ වැටුප් සහ දීමනා සම්පූර්ණ කරන පළාත් සභා අරමුදලක් තියෙනවා. ඒ අරමුදලේ. ඒතර තැපැල් දෙපාර්තමේන්තුවට රජයේ මුදල් සම්බන්ධයෙන් හානියක් වෙන්නේ නැහැ. තැපැල් දෙපාර්තමේන්තුව කරන්න ඕනේ ඉල්ලීම පළාත් සභාවෙන් කරාම පළාත් සභාව ගෙවන්නේ නැත්නම් පමණක් නැත්නම් අදාළ മന്ത്രിවරයා හෝ හිටපු മന്ത്രിවරයා ගෙවන්නේ නැත්නම් පමණක් තමයි ඊළඟට පොලිසියට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. පළාත් සභාව සියලුම മന്ത്രിවරුන්ට පළාත් සභාවේ මේ මේෂන් ලබා දීලා තිබෙනවා. දැනටමත් ලංකාවේ පාර්ලිමේන්තුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සියල්ලම මේ වරප්‍රසාදයේ භුක්ති විඳිනවා. මහමැතිවරණය අවසන් වූ වහම උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජනහමුවකදී. මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණියා. මේ පාර දුන්නේවද? ඒවා අපිට තාම හරියට දුන්නේ නෑනේ. හැබැයි මේ ප්‍රොඩක්ටිව් තැන් වලට යන්න ඕන. උගන්වන්න. නිකම් මේ ලියන තැන් වලට ගිහිල්ලා වැඩක් නෑ. ආර්ථිකයට කොටස්කාරය වෙන උපාධිධාරීන් තමයි ඕනේ. බලන්නකෝ අපිට කෘෂි කර්මාන්තයට ඕනේ. ඒගොල්ලෝ ගිහිල්ලා බැංකුවල වැඩ කරන වැඩක් නෑ. හැමතැනම ගියාම ගම් වලට උපාධිධාරී ගුරුවරු ඉල්ලනවා. දැන් කොහෙවත් නෑ ගුරුවරු. මේක තමයි අපි නැති කරන්න ඕනේ. මේක තමයි වෙනස් කරන්න ඕනේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ ඇඹිලිපිටිය නවනගරයේ ළමා උද්‍යාන භූමියේ සංවිධානය කළ ජනහමුවටයි. ඔබතුමාට මයිත් වෙනවා අපේ උපාධිධාරී දරුවන් පත්වීම දුන්න ඒක දැන් ක්‍රීඩා කියන එක ඉස්තර කර දෙන්න. ඒක මාත්‍රාය. ඒක කරන්න රටේ. ඒකට කියලා දැම්මොත් මේක වැඩි දාලා තියෙනවා ඒක නිවැරදි කරනවා. මාස දෙකක් වෙනවා මේ ගෙවල් කට්ටියට ඒක පුළුවන් ගන්න. මට පිටපතක් ඒවා. ඉල්ලීමක් කියන සංස්ථාව පොලිස් හැටියට අපිට වෙන නොමිනේ පෝරන් නැතුව රුපියල් 1000කට විරුද්ධව ඉදපොරෙන් පෝර ලබා ගැනීම. අපිට යහපාදාන්තයෙන් අපේ මැණික් ගැනීම නැති කෙරුවා. ඒකට විධිමත් ක්‍රමයට අපිට පතර කරා ගැනීමට බලපත් කරනවා. ඔබතුමාට ජය වේවා. ඔබතුමාට පිළිඳින්න වෙන්න ඕනේ අපේ කොරෝනා බයෙන් අපි යුද්ධේ බේරගත්තා. ඒවා ඔක්කොම ඔබතුමාට පිළිඳු. ඒක ඔබතුමාගේ ලේකම් දෙකේ මේ අපේක්ෂිතතුමා මේ අපේක්ෂිතතුමා මේ දාලා දාගෙන ඔය ජනනාගේ Facebook වල දාන්න මේ බොටෝ මගේ ලේකම් ලන කොහේවා ඉන් අනතුරුව ජනාධිපතිවරයා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. උපාධිධාරීන් පත්වීම අපි චන්දීගරට දාට පහුවෙන්දම දෙනවා.
ගම්මිරිස් වල ප්‍රශ්නේ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඉස්සෙල්ලා ගම්මිරිස් වලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී කාලේ හොඳ ඉලක්ක තිබුණා. ඊට පස්සේ පිටරටින් ගෙන්නලා ප්‍රතිඅපනයනය කිරීම නිසා අපේ මාකට් එක කඩාගෙන යනවා. දැන් ඉන්දියාවෙන් තමයි අපේ ගොඩක් ගම්මිරිස් ගත්තේ. දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කෝටා එකකට ගන්න. ඒ කෝටා එක ගිය ගමන්ම අපේ ගම්මිරිස් වල මිල පහත යනවා. දැන් අපි කරන්න ඕන මේවට අලුත් මාකට් එකක් හොයන්න. ඒකම මේ වැලියු ඇඩ් කරන්න ඕන මේවට. මේවා කරලා තමයි අපි රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඇල් කරන්න. ඒක නැවතුම් ඒ කෝටා එක. අපි අපිට ඉන්දියාවේ එක්කත් කතා කරගෙන යනවා මේක අපිට මේක තව කෝටා එක අහු කරලා අපිට ගෙනියන්න. එක්සත් ජාතික පක්ෂය සමග එක් වූ සෙසු පක්ෂ නියෝජිතයින්ට තනතුරු ලබා දීමට සහ ඔවුන්ගේ අදහස් මත ක්‍රියාත්මක වීමට තමන් සූදානම් නොවූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණය සඳහා තරඟ කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති පක්ෂ නියෝජිත සම්මේලනය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. අද මේ රටේ විදේශ විනිමය රුපියල් බිලියන 7000කින් අඩු වෙලා. අපිට උවමනයි අඩු වශයෙන් ඩොලර් මිලියන 6000. මං ඒ 6000 හොයලා දෙනවා කියලා කියන්න කැමති. මොකද්ද පොට්ටුව කියන්නේ? දේශීය ආර්ථිකත්වයේ ස්වයං පෝෂණය වෙනකෝ ආහාර වලින්. අපි හාල් පිටරටින් ගෙනවද ලංකාවේද? ලංකාවේ. ඉතින් හාල් නිෂ්පාදනය වැඩි කරොත් මොකද්ද වෙන්නේ? මිල අඩු වෙනවනේ. තවත් මෝල්කාරයන්ට ඒගොල්ලෝ යට වෙනවා. මස්, මාළු, බිත්තර ඔක්කොම ලංකාවේ. වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? පළතුරු වැඩි වුණොත් හරියට අලෙවි කරන ජාලයක් නැහැ. අපි කියන්නේ අපි යමු දැන් නව කෘෂි ආර්ථිකයට ඕනෑම UMP ආණ්ඩුවක් ඇරේ අපි ලෑස්ති ඕනෑම වර්ගයේ පෝර ලබලා දෙන්න. ගොම පෝර නම් ගොම පෝර ගන්න. අපි සහනාධාරයත් ලබලා දෙන්න. අපි මේ අනික් පක්ෂවල මූලස්ථාන අරගන්න සටන් කරන්නේ මොනවාද? අපි හඳුන්ගේ දීපල ගන්නෙත් නැහැ. අපිට අපේ දීපල ඇති. ජනාධිපතිවරණයේදී අපිට සිංහල ඡන්ද ලක්ෂ 25ක් නැති වුණා. අපි ආවේ හංසයාගේ. බැඳීමක් තිබුණේ අපේ ඇයට. ඒකයි මං කිව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් අපි එන්න ඕනේ. අපි අනික් පක්ෂයක අනික් එක පක්ෂයක් හදන්න බෑ. ඒගොල්ලෝ අපිට එක සමාන නෑ. අපි එක එන්න පුළුවන් පස්සේ එන්න ඕනේ. කනිෂ්ඨයන් හැටියට. ඒගොල්ලේ අදහස් අරගන්න ඒගොල්ලෝ නියෝජනායකම් දෙන්න අපි මම ලෑස්ති වුණේ නෑ. මේ අතර පොළොන්නරුව ලක්ෂ උයනේ පැවති ජනහමුවකටද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. විශේෂයෙන්ම බෝම්බ ගැන කියනවා නම් එදා රෑ වෙනකොට පළවෙනි කට්ටිය අල්ලගත්තා. තව එකක් වුණා අපේ කණ්ඩායම මැරුණා. IS නායකයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයාට දවස් දෙකක් ගියාන් පස්සේ කරු ප්‍රකාශය දැකලා තමයි අන්තිමට ඇමරිකාවේ බෙදීම තිබුණා. කොට ජනාධිපතිතුමා කිව්වා මෙයාව ගිහින් අයින් කරන්න කියලා. පාස්කේද බෝම්බ ප්‍රහාරය නොකරනවා නම් ඔය මිනිහා තාමත් ජීවතුන් අතර. ඊට පස්සේ අලුත් නායකයෙක් හොයාගෙන යත් මරලා දැම්මා. දැන් තුන්වෙනි මිනිහා බයයි කතා කරන්නවත්. පොඩි ඉංගයක් આવොත් ඇමරිකන් කාඩුවකින් ගහයි. ඒකට ඇත්ත වශයෙන්ම ඔක්කොමලා කැමතියි. හැම රටක්ම කැමතියි. ඔක්කොමලා උදව් කරනවා ඒකට. ඔය ඔහොම ත්‍රස්තවාදීන් අපි නැති කරන්න ඕන. අපව තියාගෙන ඉන්න බෑනේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ රජයේ ලබා දුන් ජීවනාධාර දීමනාවලින් රුපියල් 5000ක මුදලක් නැවත අය කර ගැනීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදී. මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ජන හමුවක් අනුරාධපුරයේදී ඊයේ පැවැත්වුණා. මේ රජය මේ වන විට 16 ලක්ෂයක් පමණ වූ සමෘද්ධි ප්‍රතිලාභීන් රැවටීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ අපි ඉන්නේ 7 වෙනි මාසේ ජූලි මාසේ. නමුත් ජූනි 6 වෙනි මාසේ සහනාධාරය තාම දීලා නැහැ. සමෘද්ධි සහනාධාරය. ඒ වගේම මැයි මාසෙට ලබා දුන් සමෘද්ධි සහනාධාරය ආපහු සමෘද්ධි බැංකුව වලින් ලබා ගන්නට යනවා. ඒ විතරක් නෙවෙයි. මැයි හා අප්‍රේල් මාස දෙකට 5000 ඒවා දෙකක් දුන්නානේ. අර 10000ක් දීලා ෂේප් වෙන්න හැදුවානේ. එක 5000ක් ආපහු අය කර ගන්නට යනවා. මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ රටේ සියලුම සමෘද්ධිලාභීන්ව දුරකථනයේ දිනනකොට සමගි ජන බලවේග ආණ්ඩුව ස්ථාපනය වෙනකොට අපි රැකබලා ගන්නවාමයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අනුරාධපුරයේදීම තමයි කිව්වේ නොමිලේ පෝර දෙනවයි කියලා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනහමුවක් අද පෙරවරුවේ පැවැත්වුණේ හංවැල්ල කූඩලුවිල ප්‍රදේශයේදී. අපි ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත අඩුණු තෙල් මිලේ වාසිය අපේ රටේ ජනතාවට ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියනවා. තෙල් මිල අඩු වෙනකොට බඩු මිල අඩු වෙනවා. ප්‍රවාහන මිල අඩු වෙනවා. ජීවන බර අඩු වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. වැඩිපුර මිනිසුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙනවා. ඉතින් මේ සරල ආර්ථිකය නොදන්න වැඩක් කරන්නට අපොහසත් අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අද සෙවණගලදී පැවති අතර එහිදී පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතාට පැමිණ සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙවණගල දන්දුම පොළභූමියේදී පැවැත්වුණා. මෙහිදී හිටපු අමාත්‍ය මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා ජනහමුව ඇමතීමට සූදානම් වූ අවස්ථාවේ වේදිකාවට පැමිණි හිමිනමක් මෙලෙස විරෝධය පළ කළා. මෙතන කතා කරන්න ඕන මහින්ද මාත්‍යා එන ට්වීට් පිළිසු ඉතරයි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජනහමුව වෙත පැමිණියා. අද මම පත්තරේ බලනකොට මට ආරාධනාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන්න කියලා. සභාපතිකම ගන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදපු අය අපේ තාත්තලා. නමුත් අපි 2015 පෙරදුනාට පස්සේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලා බෙදන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ලෙව්වා. එතකොට ඉතින් වෙන මොනව කරන්නද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මට අගමැතිකම දුන්නා. ඉතින් මම ඒක ගත්තා ඒ වෙලාවේ 54ක් අපිට තියෙද්දි විපක්ෂ නායකකම දුන්නේ නැහැ හාමුදුරුවනේ. 16ටයි දුන්නේ. අපිත් ඉතින් උපක්‍රම දැනගන්න ඕනනේ. ඉතින් අපි ආපහු ආණ්ඩුවට ගිහලා අගමැතිකම අරන් දවස් 51ක් ඉඳලා ගෙදර ඇවිල්ලා විපක්ෂ නායකකම ඊළඟට ගත්තා. අග්‍රාමාත්‍යවරයා ජනහමුව පැවති ස්ථානයෙන් පිටව යාමත් සමග එම ස්ථානයට පොලිස් කැරළි වර්ධන ඒකකයේ නිලධාරීන්ද කැඳවා තිබූ ආකාරය දක්නට ලැබුණා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පැමිණියේ මොනරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවටයි. ගොඩනැගිල්ලක් කැඩුවා කියලා පුරාවස්තුවක් ලොකු කලබලයක් කරා. නිදානයක් ඉතුරු කරේ නැති අය ටික අද කෑ ගහන්න පටන් අරන්. විජිතපුර ඩෝසර් කරන වෙලාවේ. එතකොට ඇමති කවුද? සජිත් සංස්කෘතිය. එයා ඒක ඩෝසර් කරලා ගෙවල් හදන්න හදනකොට ඔය එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. නමුත් අපි කියනවා අපි ඉඩ දෙන්නේ නැහැ ඒකට. යම් කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් යන්න. අපේ මිනිහා වේවා, කාගේ මිනිහා වුණත්, නෑයා වුණත්, නොයයා වුණත් අපි අනිවාර්යයෙන්ම උන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවායි කියන එක නම් අපි පැහැදිලිව කියන්න ඕන හම්බුනේ. ඒක අපි කියනවා. මහමැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට සහ අනිද්දා දින තුල ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන්. 2015 ගත්ත ආණ්ඩුව නැති වුණා. යහපාලනය කියන බ්‍රෑන්ඩ් එක ෆේල් වුණේ නැහැ. යහපාලනය කියන බ්‍රෑන්ඩ් එකට නායකත්වය දුන්න ඩබල තමයි ෆේල් වුණේ. මහා කයිවාරු කාරෝ නන්දොඩ වෙනවා. පොළොන්නරුව මං අනිත් පැත්ත හැරෙව්වා. උඩු යටිකිරු කෙරුවා. රජවරු 5 දෙනෙක් හදපු මහවැව් 5 පුරවන සාගරයක් හැදුවේ මමයි. මේවා මේ නිකන් නන්දොඩ වෙනවා පිස්සෝ වගේ තැන් වල කතා කරනවා. මම මැරිච්ච දවසක මං ගැන කතා කරා. අවුරුදු 5 මෛත්‍රීපාල එකක් කියනවා, රනිල් තව එකක් කියනවා, ගහ ගන්නවා, ඇමති මණ්ඩලයක් නැහැ. ජනාධිපති වෙලේ පැත්තක නේද? කිසි දෙයක් වෙන්නේ තිත්ත වෙලා තිබ්බේ. ඒක ඇත්ත. හැබැයි දැන් අපි තමුන්වන්සට ආරාධනා කරේ තව දුරටත් කලබලයට ආණ්ඩු පරද්දන්න එපා.
දැන් අපි කරන්න ඕන මොකක්ද? අලුතින් ගේන්නේ කවුද? ඔක අපි හැමතින් ප්‍රශ්නේ. සජ්ජාතික පක්ෂය ඇතුලේ පක්ෂ නායකත්වයේ වෙනසකුත් වෙන්න ඕනේ. අවුරුදු 26ක එක පුද්ගලයෙක්ට පක්ෂ නායකයා වෙලා ඉන්න බෑ. සජ්ජාතික පක්ෂය ඇතුලේ මම පක්ෂ නායකයා වෙලා මේ රටේ ජනාධිපති නැත්නම් අගමැති වුණොත් කවදා හරි ඒකේ වාසිය එන්නේ ඕගොල්ලන්ට. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අගමැති ධූරය ලැබෙනවාමයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ. තමන්ගේ පාක්ෂිකයෝ ටික ගමට ගිහිල්ලා ආරක්ෂා කරගත්තොත් හොඳයි. බොරුවට ඔයාගේ ප්‍රකාශ කියා කාලීගත කරන්න නැතුව අනිවාර්යයෙන්ම අපි අනුරාධපුරේ මැචුවර කොට්ටාස හතෙන් එකක් හරි අපි පෙරදුනොත් මම ඇමතිකම් ගන්නෙත් නැහැ മന്ത്രിකම එන්නෙත් නැහැ. මම කියනවා මේ ආණ්ඩුව 3න් 2ක් ගත්තොත් එහෙම මම දේශපාලනය කරන එක නවත්තලා පාර්ලිමේන්තුවේ යන එක නවත්තලා කෙස් පිටින් මහාන වෙනවා. දුටුගැමුණු මහ රජුරවන්ට දසමායෝධිය නොහිටියා නම් කණ්ඩුල ඇතා හිටියේ නැත්තම් තාමත් එහෙනම් එලාරගේ බලකුටුවේ දොර අරින්න try කරනවා මේ වෙනකන්. දුටුගැමුණු රජුරුවන්ගේ කතාව ජයග්‍රහණයේ කෙලවර වුණේ කණ්ඩුල කියන ඇතා හිටපු හින්දා ඒ වගේම අර දසමහායෝධියෝ හිටියපු හින්දා. ඒ නිසා මේ නායකත්වයට ගැලපෙන සේනාවක් ඕනේ. ඒ සේනාව තීරණය කිරීමේ බලය තමුන්නාන්සලට ඇවිල්ලා තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් ගමේ හිටිය කසිප්පු මුදලාලි වැලිපැස් හොරෙන් කපනුන් ටික ඇන්ද නැෂනල් සූට් එක මෙහෙම අත එකතු කරලා වැඳගෙන මේ අය ඉල්ලන්න ගත්ත ඡන්දේ. මේ රට විනාශ කළේ ත්‍රෝල්කාරයෝ කුඩුකාරයෝ නෙමෙයි. මුන්ව පත්ත කර මුන්ට ලක්ෂ ගණන් ඡන්ද දීදී නිහඬව ඉන්න මිනිස්සු තමයි මේ රට විනාශ කළේ. අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන මේ දේශපාලන සංස්කෘතියට දිග තියන්න අද සමහරව දේශපාලන වන්දිපත්යෝ පාර්ලිමේන්තුව තුළ ඉන්නට ඕනේ. ඒ වන්දිපත්යෝ නෙවෙයි ඉන්න ඕනේ. පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕනේ උගතුන් වියතුන් බුද්ධිමතුන් පිරිසක්. මේ ඡන්දෙත් කරන්න දෙයක් නැහැ. අපේ රටේ ජනතාව වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලන්නේම හොරු තමයි. මම අද වැයවලදී කිව්වා කියලා මතක තියාගන්න. 6 වෙනිදා ඡන්ද ප්‍රතිඵල එනකොට ඔය පරණ දූෂිත හොරු ටික බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉන්නේ.